අපි මේ නිවන් දකින අවස්ථාවට කලින් අපේ හිතේ නිවන් දකින අවස්ථාව තියෙන්නේ මාර්ගසිතනේ. මාර්ගසිත. ඊට පස්සේ තියෙන්නේ ඵලසිත. ඊට කලින් තියෙනවා මේ සිත් මේ මාර්ගසිත කියන්නේ චිත්ත වීතියක එකක්. ඊළඟට ඊට කලින් තියෙනවා අපිට මේ විදර්ශනාව කරගෙන යනකොට තියෙනවා මේ පහළ වෙනවා විදර්ශනා ඥාන පීලියේ සංඛාර උපේක්ඛා කියලා. සංඛාර උපේක්ඛා ඥාණයෙන් පස්සේ තමයි ඇති වෙන්නේ මාර්ගසිත. ඒකේ තියෙන අනුරෝම වර්ගම ඒක තියෙනවා. ඒක එච්චර සලකන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලාම මේ අපි විදර්ශනාවේ උපරිමේ තමයි මේ. විදර්ශනාවේ උපරිමේ. ඊළඟට ඊට කලින් තියෙනවා විදර්ශන ඥාන පීරියේ පටිසංඛා ඥානය. ඊළඟට තියෙනවා මේ මුලින් ගියන් පස්සේ තියෙනවා සම්මසන ඊපස්සේ තියෙනවා ප්‍රත්‍ය පරිඥා ඥාණයෙන් පස්සේ තියෙනවා ඥානය උද්‍යප්පේ ඥානය තමයි උද්‍යප්පේ ඥානය තමයි උද්‍යප්පේ ඥානය. ඊට පස්සේ ඇති වෙනවා භංග. උද්‍යප්පේ ඥානය භංග ඥානය. ඊට පස්සේ බාහිතුපට්ඨාන. ඊට පස්සේ දෙන උද්‍යප්පේ ඥානයෙන් පස්සේ භංග ඥානය. ඊට පස්සේ බාහිතුපට්ඨාන ඥානය ආදීනව ඥානය. ඉතින් දෙතේ මුංචිත කම්මතා ඥානය. මුංචිත කම්මතා ඥානය. උද්‍යප්පේ භංග බය ආදීනව. ඊට පස්සේ දැන් මේ ටික තමයි ඉස්සෙල්ලා ඇති වෙන්නේ. ඉස්සර වෙලා මුංචිත කම්මතා මෙදෙන කැමැත්ත ඊට පස්සේ පටිසංඛා ඥානය ඇති වෙලා ඊට පස්සේ සංඛාරුපේක්ඛා ඥානය ඊට පස්සේ අර ඥාන ටික ඇති වෙනවා. දැන් මේ ඥාන ටිකේ මේ විදර්ශනා තිබෙනවා මෙහෙම. විදර්ශනා ඥානවල මේ සමහර විදර්ශනා ඥාන තියෙනවා ඒ තරම් හයිය නැහැ. සමහර විදර්ශනා ඥාන හයිය නැහැ. මේ උද්‍යප්පේ ඥානය කියන එක ඇවිල්ලා විදර්ශනාව තමයි. හැබැයි ඒ විදර්ශනා උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී ditthi visuddhiය හැදෙනවා. ditthi visuddhiය හැදෙනවා දියුණු වෙලා ගියොත්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඔය වරින් වර ඇතිවීමක් නැතිව දකිනවා. හිතපු ගමන් අපි බණ අහලා තියෙන නිසා සංඥාවක් හැදෙනවා සියලු දේවල් සංස්කාරය අනිත්‍යයි කියලා. ඒ වගේම අනාත්මයි කියලා. ඊළඟට වෙනස් වෙන දුකයි කියලා එහෙම හැඟීමක් යනවා. ඒක සාමාන්‍යයෙන් ඇති වෙනවා තදබල විදිහට විදර්ශනා භාවනාව කරන්නේ නැති එක්කිනාට. විදර්ශනා භාවනාව කරන්නේ නැති එක්කිනාට ඒ හැඟීම තදබල විදිහ ඒක සංඥාවක්. ඒක වඩන්න කියලා කියනවා. ඒ අනිත්‍ය සංඥාවයි අනිත්‍ය සංඥාව ඇති වුණා ඇති ඒක සාමාන්‍යයෙන් අපිට බණ අහනකොට තද බල විදිහට හැදෙනවා. විදර්ශනාවේදී තියෙන්නේ උද්‍යප්පේ ඥාන අවස්ථාව තදින්ම හොඳට සංස්කාරය දැකලා කෙරෙන්න ඕනේ. දැන් අපිට කලකිරීමක් ඇති වෙනවා. වැඩක් නැහැ මේ ලෝකේ. මේ ඔක්කොම අනිත්‍ය. හැබැයි එහෙම යම්කිසි කාරණයකට කලකිරිලා අපිට තද බල විදිහට කලකිරිච්ච සංඥාවක් ලෝකෙන් එපා වෙච්ච සංඥාවක් හැදෙනවා. ඒක මේකට යන්න ලේසි. මේක යන්න උපකාර වෙනවා. හැබැයි
ඒක ඇති වුණයි කියලා වුණත් සමහර වෙලාවට එහෙම තදබල විදිහට ඇති වුණාට හැඟීමක් ආවට ඕක ටික දවසක් ගිය ගමන් නැති වෙනවා. ඒ සංඥාව හැඟීම ටික වේලාවක් ඔය ටිකක් කාර්යය කතා කරනකොට ඒක නිකන් නැතිලා. ඒ කියන්නේ අර ඒ තරම් ඒ සංඥාව හයිය නැහැ කියන එක. උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී ඇති වෙනවා සංස්කාර ධර්මයන්ගේ රූපයන්ගේ නාමයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න ගතිය. ඒ ඥානය ඇතිවීම නැතිවීම චිත්ත චෛතසික රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හොඳට දකිනකොට බලනකොට ඒකේ වෙනස් වීම ඇති වෙනකොට දකිනකොට එයා ඊට පස්සේ මේ එයා හිත අර දෘෂ්ටි විසුද්ධිය ඇති වෙන අවස්ථාව. අහලා තියෙන දෘෂ්ටි විසුද්ධිය ඇති වෙන එකක් තමයි පළවෙනි විසුද්ධිය මොකද්ද? සීල විසුද්ධිය. සීල විසුද්ධිය ඇති වුණා. ඊට පස්සේ ඇති වෙන්නේ සීලය. ඊට පස්සේ චිත්ත. ඒ කියලා කියන්නේ චිත්ත කියලා කියන්නේ නීවරණ නැති සිත. ධානා හරි පචහර හරි නීවරණ නැති සිතක් හැදෙනවා. මෙතෙන් තාවන් පස්සේ දිට්ඨි විසුද්ධිය සකස් වෙනවා. දැන් මේ දිට්ඨි විසුද්ධිය මේක වැඩිගෙන යනවා. මේ උද්‍යව්‍ය ඥානෙ වැඩිගෙන යනවා. හැබැයි ඒ උද්‍යව්‍ය ඥානයට ඇතිවීම නැතිවීම වශයෙන් දකින්ට දෙයක් තියෙන්න ඕන. නැත්තම් මේ ඥානෙ මොනව බලන්නද? ඒව තමයි හිත දිහා බලනවා, රූප දිහා බලනවා, චෛතසික දිහා බලනවා, ඒව දිහා හොඳට බලන්න. එහෙම බලනකොට ඒව තමයි ගොදුරු වෙන්නේ. එක දෙයක්වත් අතහැරෙන්නේ නැහැ. එක දෙයක්වත් අතහැරෙන්නේ නැතුව මේක බලාගෙන යනවා. මේ අවස්ථාවට එනකොට දිට්ඨි විසුද්ධි අවස්ථාවට එනකොට මෙන්න මෙහෙම පටලැවිල්ලක් වෙනවා. මෙතනින් පස්සේ ගියන් පස්සේ මේ හිතට ඇති වෙනවා මේ උද්‍යව්‍ය ඥානෙ ඇති වුණාම ඒ හරියේදී ඒක ඇති වෙන්න සමහරට කලියෙන් පස්සේ වගේ මෙහෙම ඇති වෙන බාධක ධර්මයක්. ඒ තමයි අපේ හිතට ඇති වෙනවා මේ කරුණු 10ක්. අමුතුම විදිහේ චිත්ත ප්‍රබෝධයක් හැදෙනවා. ඒ කියන්නේ සතුට, ප්‍රීතිමත් ගැටි. සමහර වෙලාවට පුදුම සැහැල්ලුවක් දැන් පස්සද්ධිය සමහර වෙලාවට හැම දෙයක්ම කරන්නේ සිහිය. සතිය හැම දෙයක්ම කිසිම දෙයක් නැතුව ඕන දෙයක් කරන්න පුළුවන් සිහිය. හරියට නිකන් අර රහතන් වහන්සේ වගේ වෙනවා. සමහර වෙලාවට වීර්යය ඇති වෙනවා. කිසිම දෙයක් වුණා කරත් ඕන දෙයක් කරන්න පුළුවන්. ඇඟට මහන්සියක් දෙන්නේ නැහැ. ඊළඟට ප්‍රීතිය, පස්සද්ධිය, සිහිය, වීරිය අනිත් එක තමයි ඥානය දෙනවා. ඕනම දෙයක් වැටේ. නිකන් මේ කියපු ගමම ඕක අරගෙන වැඩි විස්තර කරන්න ඕනේ. ඔය වගේ මේ ටිකයි. අනිත් එක තමයි සමහර අයට ඇතිවෙනවා ආලෝකයක් හැදෙනවා. එයාට ඕ කලුවරේ වුණත් යන්න පුළුවන්. ආලෝකමත් ගතියක් එන. ඒ හිතේ අර තියෙන නිස්කලංක භාවය නිසා ආලෝකේ, ප්‍රීතිය, පස්සද්ධිය, සීහිය, වීරිය, ඥානෙ අනිත් එක තමයි ශ්‍රද්ධාව, අදිමොක්ඛය. අම්මේ ටිකයි කිව්වේ. මේ ශ්‍රද්ධාව අදිමුඛය කියන්නේ කොහොමද? ශ්‍රද්ධාව. අදිමුඛය ශ්‍රද්ධාව. ඉතින් මේ වගේ කරුණු 10ක් තියෙනවා. එතන 7යි තිබෙනේ. මේ කාගේ හරි ගාව පොතක් තියෙනවා නම් කියන්න පුළුවන් මේ තියෙන හරි. මේකේ තියෙන වෙන වචන වලින් තියෙනවා. ඉස්සෙල්ලාම තියෙන ආලෝකයේ, ප්‍රීතිය, ප්‍රසද්ධිය, අදිමොක්ඛය. ඊළඟට තමයි වීර්ය, ප්‍රග්‍රහ කියලා කියන්නේ වීර්ය. ඊළඟට අනිත් එක තමයි සැපය. හොඳට සැපයක් දැනෙනවා.
අනිත් එක තමයි නිකාන්තය. කීයක් තියනවද? 10ක් තියෙනවා. මේවට කියනවා උපක්ලේශ කියලා. මේකට කියනවා උපක්ලේශ. උපක්ලේශ කියලා කියන්නේ ඒවා එන්නේ මෙන්න මේ හරියට කලින්. මේක දියුණු වෙන්න කලින් එන්නේ. මේ උපක්ලේශ 10 ආවන් පස්සේ ඒකෙන් සමහරුන්ට එක දෙකක් වෙනවා, සමහරුන්ට බලවත් එකක් වෙනවා. ඒකෙන් කියන්නේ ඔක්කොම එනවායි කියලා. සමහරුන්ට නිකාන්තිය ඇති වෙනවා. නිකාන්තිය ඇති වෙනවා කියලා කියන්නේ අපි මොකක් හරි දෙයක් මෙනෙහි කරගෙන ඉන්නවා නම්, මෙනෙහි කරගෙන යනවා නම් ඒක දිහා හරිම ඇලීමක්, හරිම බැඳීමක් ඇති වෙනවා. චිත්ත සමාධියක් ඇති වුණා නම් ඒකේ හරිය ඇලීමක් ඇති වෙනවා. වීරිය කියලා කියන්නේ ඒකට වීරිය යොදන ගතියක්. ඒකේ වැටහීම ගතියක් ඇති වෙනවා. ශ්‍රද්ධා හරිය ප්‍රසාදයක් ඇති වෙනවා. ඔය විදිහේ ධර්මතා 10ක් එනවා. මේ ධර්මතා 10 එන්නේ අසාමාන්‍ය විදියටයි. සාමාන්‍යයෙන් අපි කතා කරන එක අසාමාන්‍ය විදියට එනවා. එහෙම ආවන් පස්සේ මෙන්න මේ අය යනවා තීරණයකට. හිතින් ඒක ඇති සංඥාව වැඩි වෙනවා. ඊට පස්සේ මෙතනදී සිද්ධ වෙන සිද්ධවීම තමයි මේක අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා. කඩා වැටෙනවා, භාවනාව කඩනවා. අනිත් එක තමයි මේ සමහරලාට මේක ඇති වුණායින් පස්සේ ගුරුවරයාට අහුම්කම් දෙන්න. හේතුව ගුරුවරයා කියන්නේ වචනෙන්, මෙයා මේක ඇතුලින් අත්දකින්න හින්දා. මේ ආලෝකය පුදුම ආලෝකයක්. අනිත් එක ඉස්සලා නැති එක. ප්‍රීතිය කියලා කියන්නේ ඒක විස්තර කරන්න බැරි එකක්. අනිත් එක පස්සද්ධිය කියලා කියන්නේ පුදුම සැහැල්ලුවක්. නිකන් අහසේ ඉන්නවා වගේ. සතිය කියලා කියන්නේ ඕන දෙයක් හරි නීට් එකට කරන්න පුළුවන් කිසිම කරදරයක් අවුලක් නැතුව. ඥානයත් ඕන දෙයක් වැටෙනවා, වීර්යය, ශ්‍රද්ධාව හොඳට තියෙනවා. මේක තමයි හරිය ප්‍රසාදයක් කියලා. සැපෙන් ඉන්නවා. ඔන්න ඔය ගතිය නිසා වෙන්නේ මොකද්ද? සංස්කාරයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම මානසිකාරය කරන එක නවතිනවා. ඔය ඕක කරන්න තමයි ඉන්නේ. ඔය මේ બ્લોක් කරලා දාන්න. બ્લોක් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ සංඥාව ගොඩාක් වැඩි හින්දා මොකද කරන්නේ? මේකෙන් එකක් ගන්නවා නිවන කියලා. මේකෙන් එකක් ආලෝකය ආවනම්, ප්‍රීතිය ආවනම් ඒකෙන් එකක් ගන්නවා සංඥාවේ තදබල විදිහට ගන්නවා. මේ තමයි මම නිවන් අවබෝධ කරගත්තේ. ඒක නිසා මේකට කියනවා මේවා පිළිබඳව හරි අමාරුයි, සිවුම අල්ලන්න අමාරුයි. මේක එකක ආවන් පස්සේ මේකට සංඥාවක් හැදෙනවා. ඒ සංඥාව තදින් හිතට කැවුවන් පස්සේ ඉම්ප්‍රින්ට් වෙලා කඩන්න අමාරුයි. මේක ඕවර්කම් කරන්නට තියෙනවා ඒක කියනවා ධම්මොද්දච්චය කියලා කියන්නේ මේක. ධම්මොද්දච්චය කියලා කියන්නේ ඇතුළතින් ඇදිච්ච මේ මම ඔය ඉස්සරහ කියලා දෙන ධම්මොද්දච්චය ඇතුළතින් හැදිච්ච මේක පිටින් ආපු එකක් නෙවෙයි. මේක ඇතුළතින් තමන්ගේ හිතින්ම හැදිච්ච දෙයක්. ඒක නිසා ඊ තීරණ වලට ගියන් පස්සේ මෙනෙහි කිරීම අතහැරෙනවා. හැම වෙලාවෙම දැන් බලන්න මේක පාස් කරලා මේ ටික කියන්නේ. මෙතෙන්ද ගියන් පස්සේ මෙතන තියෙන විසිතුරුකමයි මෙතන තියෙන බ්ලොකේජ් එකයි දෙක. මෙතෙන්ද ගියන් පස්සේ වෙන්නේ හැම වෙලාවෙම මෙනෙහි කරන හිතයි මෙනෙහි වෙන දෙයයි දෙකම මෙනෙහි කරනවා. දැන් බලන්න මෙහෙම තියෙන්නේ. යම්කිසි හිතකින් හිතකට අරමුණක් දැනෙනවා. ඒක සාන්තයි. සාන්ත ගතිය කියලා දැනගන්නවා. ඒ සාන්ත ගතිය දැනගත්තයි කියලා ඒ හිතකින් ආය දකින්න. මේ විදර්ශනාව කියලා කියන්නේ ඒ සාන්ත ගතියයි ඒ සාන්ත ගතිය දැකපු
හිතයි දෙකම මෙයා බලන. බලපු ගමම එකටවත් අහු වෙන්නේ නැහැ. ඒ හිතට පෙනිච්ච දෙයට අහු වෙන්නේ නැහැ. ඒ දේ දැකපු හිතට අහු වෙන්නේ නැහැ. දෙකේම නාම ධර්මයන්ගේ වෙනස් වී යන එක වේගෙන් දකිනවා. දැන් අපි හිතමු ඔය හරියේදී අනේ මට නිවන් දැක්කොත් හොඳයි. හිතක් පහළ වෙනවා. පහළ වෙච්ච ගමන්ම වෙන්නේ නියම විදර්ශනා හිත කියලා කියන එක ඒක ටක් ගාලා හඳුනා ගන්නවා. ආ මෙහෙම හිතුණානේ. ටක් ගාලා දකින්න. ටක් ගාලා බලන්න. ඒව හඳුනා ගන්නවා. ඊළඟට වෙන්නේ ඒක හඳුනාගත්ත හිත තියෙනවානේ. එතකොට වැලියු එකක් යනවානේ ඒකට. දානිය මම මෙහෙම අකුසලයක් හිතක් කොහොම හරි මම ඒක අල්ලගත්තනේ කියලා අල්ලගත්තා කියලා කියන්නේ අර නිවන් දකින්න ඕන කියලා හිතපු හිතර නෙවෙයි. ඒ නිවන් දකින්න ඕනේ කියලා හිතෙච්ච හිත හසු කරගත්ත හිතට වැලියු එකක් දෙනවා. ඊට පස්සේ අරෙන් අහැරපු දෙය මෙතන ගිහිල්ලා එල්ලෙනවා. ඒක නිසා මේකක් බලන්න. මේ හිතින් බලනවා හිතක් ඒක හඳුනාගත්තා. හඳුනාගත්තේ මේ හිතින්. මේ හිත මේකෙන් හඳුනාගත්තා. ඒක මොකද ඒකත් ඉතින් කැඩී ගියා කියලා ටක් ගාලා හඳුනා ගන්න. ඔය විදිහට එක පිටිපස්සට සමහරලාට ආපස්සට සිත් 3-4ක් දිගට බලනවා. විදර්ශනාව කියලා කියන්නේ එහෙමයි. එක දෙයක් පේනවා ඒ හිතට එක දෙයක් තියෙනවා ඒ හිතකින් ඒක දකිනවා ඒ දැකපු හිත තව එකකින් බලනවා ඒ දැකපු එක තව ඔය විදිහට පරම්පරා කීපයක් බලනවා. ඔය වේගයෙන් සිද්ධ වෙන්න ඕනේ. එහෙම වේගයෙන් සිද්ධ වෙනවා හැබැයි ඒකේ එකකවත් අල්ලන්නේ නැහැ. කිසිම දෙයක අල්ලන්නේ නැහැ. අපිට තියෙනවා මේ දැන් ඇස් දෙක පියාගත්ත ගමන්ම නිකන් දුමක් ගැහුවා වගේ එකපාරම නිකන් කුං ගාලා යන්නේ එහෙමත් ඇති වෙනවා. ඒක එහෙම ඇති වෙච්ච ගමන්ම එහෙම එකක් සංඥාවක් තියෙනවායි කියලා ටක් ගාලා හිත තියෙන සිහිය නුවණ තියෙන්න ඕනි හඳුනා ගන්න. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ මොකද්ද? අර වගේ එකක් තිබුණොත් එහෙම ඒක උඩට ගහන මේක. ගහලා ඊට පස්සේ තීරණයකට යනවා මම දැන් ධර්මාබෝධය කරගත්තාය කියලා. ඔය බ්ලොකේජ් එක කඩන්න හරි ටිකක් අමාරුයි. සංස්කාර ධර්මයන් හොඳට තේරුම් දැන් එහෙම ආවයන් පස්සේ අපි හිතමු ආලෝකයක් කියලා. ආලෝකයක් ඉතින් ඕක පත් වෙවි තිබුණේ කියලා ඇති වැඩි මොකද්ද? නේද? ඒකට භයානක දේ තමයි ඒකට තීරණ දෙන්න. හිත තීරණයක් කරනවා. ආන්න ඒ වගේ මිදෙන්න හරියට පරිස්සමෙන් මේ හිත හොඳට විග්‍රහ කරගෙන යන්න. දැන් සමහරලාට අපි මේ ඇස් දෙක පියාගත්ත ගමන්ම අපිට හුරු තැනක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතුව මේ 10න් එකට ගියයි කියලා. මේ 10න් එකට ගිහිල්ලා තියෙනවා නම් අපිට ඒක හිතට ටික කාලයක් ගියන් පස්සේ ඕක හොඳට වැදිලා ඕක හුරු වෙනවා. හුරු වෙච්ච ගමන්ම හරි ඉක්මනට එතින් යන්න පුළුවන්. ඇයි? පුරුදු වෙච්ච නිසා. ලෝකෙ හැම තියෙනවා. ඕක විතරක් නෙවෙයි සාමාන්‍ය ලෝකයේ දෙයක් වුණත් හිතාගෙන හිටපු දෙයක් ටක් ගාලා එතෙන්ට ගොඩ වෙන්න පුළුවන්. එහෙම ගතියක් තියෙනවා. ඒක නිසා ඒ ගතිය අපි කඩන්ට හැම වෙලෙම ඒ කිසිම දෙයකට වැලියු එකක් දෙන්න හොඳ නැහැ. ධර්මයක් අත්විඳින අවස්ථාවේදී ධර්මයක් හිතින් ස්පර්ශ කරනකොට හැම වෙලාවෙම ඒකට නිකාන්ති වෙන්නේ නැතුව ඒකට ඇලෙන්නේ නැතුව හිත පරිස්සම් කරගන්න ඕනේ. සමහර වෙලාවට යනවා අපි දාගත්ත පින්තූරේ හරියට ගිහිල්ලා ලාටු වෙනවා එකෙන්. එතනින් එහාට ඊට පස්සේ ගන්න අමාරු. දැන් සමහර වෙලාවට ඉන්නවා අවුරුදු මේ 20 30 ඇට ඉන්නවා මේ නිවන් දැක්කයි කියලා. කිසිම දෙයක් අපේ හාමුදුර කෙනෙක් හිටියා. ඒ හාමුදුරෝ අපි කියන දේවල් ගණන් ගන්නෑ. අපි ඒ හාමුදුරන්ට පේන්නේ අපිව නිකන් සංසාරේ යන්නා වූ නිකන් සාමාන්‍ය ආසරණ වෙච්ච නිකන් මේ උන්වහන්සේලා ටිකක්.
කියලා තමයි පේන්නේ. ඒ හාමුදුරුවෝ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. කතා කරන්නේ එහෙම නෑ. ඕම ඉඳලා මොකද කරේ? උපදෙස් ගන්න දෙන්නෙත් නෑ, අහන්නෙත් නෑ. කොහොම හිටියා. ඒ කියන්නේ අර වගේ එක හිරු වුණා. එයා රකින්න ඒක. හිතින් කරන්නේ ඒක රකින්න. සංඥා. ඊට පස්සේ මොකද කරේ? ඕම හිටියා. ඉතින් අපි සද්ද නැතුව හිටියා. ඒ හාමුදුරුවෝ ගෙදර ගියා. අපි තාම ඉතින් ඉන්නවා. සියදිනුවර කියන්නේ. අන්න. ඈ? මුලාව. ඒක තමයි ඒ හිත වැඩ කරන හැටි. තව හිටියා. එක්කෙනෙක් ගියා. තවත් එක්කෙනෙක් හිටියා. එයා ගියා. දෙන්නෙක් කියන්නේ තව හාමුදුර කෙනෙක් හිටියා. ඒ හාමුදුරන්ට ආලෝකය තියෙන හරියට. ඒ හාමුදුර ආලෝකය තියෙනවා. ඒ හාමුදුර ඝන කරවලේ වුණත් යනවා. එහෙම එකක් තියෙනවා. ඊළඟට තව සමහර අයට හොඳට ඇති වෙනවා මේ අදිමොක්ෂේ. අදිමොක්ෂ ශ්‍රද්ධාව හොඳට ඇති වෙනවා. ඒක ඉදිරියට ඇවිල්ලා ඊට පස්සේ මේ හරි නිින්ද යනවා අඩුයි. ඊට පස්සේ හොඳට මේ පිළිවෙලකට වැඩ කරනවා. එහෙම තති තියෙන අසාමාන්‍යයි. ওই වගේ ස්වභාවයක් ඇති වෙනවා. ඒව ඔක්කොම උලුප්පවල දෙනවා. ඒක නිසා අපිට තියෙනවා මේක අල්ලගන්න පිටවෙන දේ මොකද්ද? මේක අල්ලගන්න තියෙන්නේ එකම දෙයක්. සිහිය සහ සිහිය නෝන දෙක. ඔය සිහිය නෝන දෙකෙන් තමයි අපි මේක හොඳට අල්ලගන්නේ, කැප්චර් කරගන්නේ. මෙතන තියෙන සතියද? මේ සතිය ඇවිල්ලා ඔය සතිය තියෙනව නේද? ඔය සතිය ඇවිල්ලා කොහොම සතියක් තියෙනවයි කියලාත් මේ සතියෙන් හඳුනා ගන්න ඕනේ. ඒ කොහොම සතියද? මේ සතිය ඇවිල්ලා හැම එකටම යොමු වෙනවා. යොමු වෙන ගතිය තිබුණාන් පස්සේ එයා සංඥාවක් හදා ගන්නවා. දැන් මම ඉස්සෙල්ලා මට මේ විදිහේ ටක් ගාලා හැරෙනකොටම සිහිය යනවා. හැරෙනකොටම සිහිය යනවා. මට ඉස්සර වෙලා මේ විදිහේ සිහියක් තිබුණේ නැහැ. මට මේ විදිහේ ඉස්සර නම් මේ විදිහේ හොඳට දැන් මට හරියට හැම දෙයක්ම නීට් එකට පිළිවෙලකට හොඳට කරන්න පුළුවන්. හැම එකටම අතීතයට හිතුවොත් හිතනවා කියලා මෙනෙහි වෙනවා. අනාගතයට හිතුවොත් එහෙම හිතනවා කියලා මෙනෙහි වෙනවා. ඒ වගේ ගතියක් ඇති. එතනදී තියෙන්නේ මේ විදර්ශනාවේ තියෙන්නේ සිහිය තියෙනවානේ. සිහිය පිළිබඳව සිහිය නුවණ දාන්න ඕනේ. මේකෙ වෙන්නේ සිහිය පිළිබඳව සිහිය නුවණ දාන්න නැතුව යනවා. අරක ඕෆ් වෙනවා. මේක සංඥා වෙනවා. වීර්ය ඥානයත් එතකොට ඒ දෙකත් අර අසාමාන්‍යයි. අසාමාන්‍යයි. වීර්ය කියන එකත් එහෙම සමහරුන්ට එනවා වීර්ය මේ හොඳට උදේ පාන්දර නැගිටලා ඝන පට්ට සීතරේ වුණත් ඉන්න පුළුවන් ගතිය තියෙනවා. ඥානය කියන්නේ ඒක වැටහීම් ගතියක් තියෙනවා. දැන් අපි ඒක අමුතු විදිහට වැටෙනවා. මේ ධර්ම කරුණු තේරෙනවා. එතකොට වෙන්නේ ඒක තේරුම් ගන්න එක හොඳයි. ඒ තේරුම් ගන්න එක උඩට ගහන සංඥාවක් බලවත් විදිහට මේක තමයි නිවන කියන්නේ. මේ තමයි මේ විදිහටයි ධර්මයේ තේරෙන්නේ කියලා ඒක උඩට සංඥාව පට්ටන. ඕක ගොඩ තියෙනවා මේ ඕක වෙනමම තියෙනවා මේක පන්නපු ගමන් තමයි මේවා එන්නේ. මේ බැරිය මේක කඩා ගන්න. මේ උද්‍යව විඥානය ඇති වෙන්නේ පිරිසුදු වෙන්නේ ඔය ඔක්කොම බ්ලොකේජස් ඔක්කොම කඩාගෙන ගියාම ඔය හරිය තමයි ඔක වෙන්නේ. ඒ කියන්නේ උද්‍යව විඥානේ ඇවිල්ලා නැහැ අරව තියෙනවා. ඒ කියන්නේ උද්‍යව විඥානේ එන්නේ යනකොට සමහරුන්ට එනවා. හැබැයි එන්නේ ඉස්සෙල්ලා ඔය හරියකින් තමයි ඔක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ හැම වෙලාවෙම හොඳට සංඥාවක් එන්නේ හේතුව උද්‍යව්වේ කියලා කියන එක ඇවිල්ලා ඇතිවීම නැතිවීමනේ. ඉතින් මේ හොඳට සිහිය තිබුණා නම් මේ ආලෝකයේ ඇතිවීම නැතිවීම, ප්‍රීතිය ඇතිවීම නැතිවීම, පස්සද්ධිය සති වීර්ය ඇතිවීම නැතිවීම බැලෙන්න එපායි. ඒක වෙලා නැහැ නෝ.
ආන්න ඒක නිසා මේවා සංඥා වශයෙන් රෙජිස්ටර් වෙන්නේ. පොඩ්ඩක් මේ මොනවාද කෑම හදනකොට තියෙනව නේද මේ දුදුල් හැදි ගන්නනේ. දුදුල් හැදි ගන්නවා, පරිප්පු වෙනවා. දුදුල් හැදිනකොට මොකද්ද මහත්තයා තියෙන තියරිය? දුදුල් හදනකොට විතරම ඒක නොනවත්ත හැදි ගන්නවා. කැට ගහනවද? අඩිය අල්ලනවා. ආන්නේ පොඩ්ඩක් නැවැත්තුව අල්ලනවා. පොඩ්ඩක් නැවැත්තුව සිහිය නැතුව අඩිය අල්ලනවා. ඒක තමයි. ඒක නිසා හැම වෙලෙම සිහියෙන් නොනින් මේ ඔක්කොම ටික කාල් ගගා ඉන්න ඕනේ. ඉන්න ඕනේ හැම සතුටක්ම හැම අසතුටක්ම හැම උපේක්ෂාවක්ම ඒ වෙලාවට ඒ විදියට තියනවායි කියලා දැනගැනීමේ හඳුනා ගැනීමේ සිහිය නොවන අවදි කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම දැන් බලන්නකො මේ අපේ හිත කොච්චර රැවටෙනවද කියලා අපිට භාවනා කරනවානේ. භාවනා කරනකොට භාවනා කිරීම නිසා මාන්නයක් එනවා. ඇතිනවා. දැන් රිට්‍රීට් එකකට ගිහිල්ලා ඉන්න බලන්න. රිට්‍රීට් එකට ගිහිල්ලාම පස්සේ මම රිට්‍රීට් එකක් කරා කියන මාන්නේ නෝ. එහෙම තියෙනවා. ඒ කියන්නේ ඒකේ ඉන්නේ සුදු රෙද්දක් ඇඳගෙන ඉන්නේ ඒ කෙලෙසේ. අර කළු පාට එකක් එනවා තේරුණා ඒක නේද? ජරා එකක් ඇඳගෙන ආවම පස්සේ ක්ලේශය ඒක තේරුණා මේ ජරා ක්ලේශයක් කියලා. අරක එන්නේ නිකන් මම ඒක ලස්සනට නිකන් හිත නිකන් නලවාගෙන ඉන්නේ. ඒක නිසා ඉතින් මේ අපිට මාන්නයක් එනවා ඒ විදිහට හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ හැබැයි ඒක එනොයි කියලා නොකර ඉන්නත් හොඳ නැහැ. හැබැයි එහෙම වගේ එකක් එනවා නම් ඒ වගේ පුඩි දෙයක් කරලා ඇත්තටම මෙනෙහි කිරීමක් තුළ අර වගේ එකක් ආවොත් එහෙම කොහොමද කියන්නේ? ඒකයි මේක හැබැයි මෙහෙම බය වෙන්න දෙයක්වත් නැහැ. මේක කඩන්ට විදියක් තියෙනවා. කිසිම දෙයක් කෑ කරනවා. ඒක තමයි තියෙන්නේ නිවන් දැක්කත් එකයි නොදැක්කත් එකයි සතුට ප්‍රීතිය තිබුණත් එකයි නැත්ත් එකයි. හැබැයි එනේ කියන හැබැයි මගේ ඩියුටිය තමයි ධනාධිපතියවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. මෙහෙම මනෝධර්ම මේවා අපි සාමාන්‍ය එදිනෙදා අත්විඳිනව නෙවෙයි. ඒක නිසා මේවා හිතින්ම ගිහිල්ලා අමෝතුම තනිකර හුදකලාවක ඇතුළකයව විඳින්න. ඒක නිසා ඒවා මේ ඇත්තට වශයෙන්ම ප්‍රත්‍යක්ෂව ඕව ස්පර්ශ වෙච්ච ඒවා. ඒක නිසා මේ සාමාන්‍යයෙන් බාහිර දෙයක්ක් වගේ නෙවෙයි ඕව ගිහිල්ලා ගහපු ගමන්ම මේ අර මං කියවනේ මොකද්ද මේ දොදොල හැඳ ගන්නකොට අඩිය අල්ලනවා කියලා. ඒ අඩිය අල්ලන්නේ උඩ පැත්තේද යට පැත්තේ? යට පැත්තේ. මේකත් වදින්නේ යට පැත්තේ කිදී. අඩියෙන් වදින්නේ. ඒකට ඇලීම. ඔව් ඒක ඇලීම එකක් නිකාන්තිය කියලා කියන්නේ ඇලීම. අර තණ්හාව නෙවෙයි. තණ්හාව ඕලාරිකයේ තේරෙනවා, සියුම් එක තේරෙන්නේ. ධානය වලටත් තියෙන ධානය වලට නම් ඔක මේක ඉන්න ධානය වලට ඉස්සරහයකට ය아가න්න බැරි තියෙන එකේ එළිනවා. අපේ හිත ඒ වගේ මුලා කරන එක. මේව ඇවිල්ලා ඇත්ත වශයෙන්ම හොඳ මේව නෙමෙයි. මේ වචන තිබුණාට මේව ඇවිල්ලා මේ වචන පාවිච්චි කරාට මේ වගේ මේවා බ්ලොකේජස් හැටියට ඇතුලේ ඇතිවෙනා වූ දේවල් මෙන්න මේ විදිහට තමයි අපිට දැනෙන්නේ. අපි හිතනවා පස්සද්ධිය නියමයක කියලා. ප්‍රීතිය නියමයක කියලා. නියමයක නෙවෙයි. ඒක අර නිකලේ සංඥාවක් එක්ක කෙලෙස් යට යනවනේ. කෙලෙස් යට යනකොට නිකලෙස් හිතට නීවරණ නැති හිතට මේවා ඉදිප්පිලා මතුවෙලා එනවා. ඒක වෙන්නේ අර ඕලාරික කෙලෙස් ටික මෙනෙහි කරගන්න තරම් ශක්තියක් තියෙනවා. ඒක සිවුම් වුණායින් පස්සේ ඒක රීඩ් කරන්න බෑ. එහෙම එකක් මේ විදිහට කියන්නේ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු
ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ පින මාහට නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා